බලන්න එක සිදුවීමක්. ඔබට තේරේ මොනතරම් භයානකද කියලා මේ සිදුවීම. ධම්මපදයේ සඳහන් වෙනවා තිස්ස භික්ෂුව ගැන සිදුවීම. තිස්ස කියලා හාමුදුරුවෝ කෙනෙක් ගැන වදාළ සිදුවීමක්. එතකොට බලන්න කෙනෙකුට පැවිදි වෙන්න ලැබෙනවා කියන්නේත් මහ විශාල පිනක්නේ. බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය කාලේ පැවිදි වුණේ තිස්ස ස්වාමීන් වහන්සේ. බුද්ධ කාලෙක බුදු කෙනෙක් ලෝකේ පහළ වෙච්ච කාලෙක අනේ උන්වහන්සේට පැවිදි වෙන්න වාසනාව ලැබුණා. උන්වහන්සේ බොහොම සිල්වත්. හැබැයි උන්වහන්සේ දැන් බොහොම ආසයි පැවිදි වෙලා පැවිදි ජීවිතය ගත කරනකොට පළවෙනි වස් කාලේ පැවිදි වෙලා මුල්ම වස් කාලේ උන්වහන්සේගේ ඥාතීන් හිතවතුන් සහෝදර සහෝදරියන් උන්වහන්සේට ආරාධනයක් කරා ස්වාමීනි ඔබ වහන්සේ අපේ ගමේ මේ ප්‍රදේශයේ පළවෙනි වස් කාලේට මෙහෙට වඩින්න. උන්වහන්සේ මේ හිතවතුන්ගේ ආරාධනය පිළිගෙන වස් සමාදන් වෙලා වස් කාලේ ගත කරා. දැන් උන්වහන්සේ බොහොම සීලවන්ත. හැබැයි උන්වහන්සේ තාම ධර්මය අවබෝධ කරගෙන රහත් වෙලාවත් සෝවාන් වෙලාවත් නැහැ. උන්වහන්සේට තාම මේ අනිත්‍ය ගැන පංච උපාදානස්කන්ධය ගැන සංසාර ගමනේ භයානකකමක් වැටහෙන්නේ නැහැ. පැවිදි වෙච්ච අලුත ආසාවෙන් පැවිදි වුණා. හැබැයි සිල්වත්. උන්වහන්සේ මෙහිම වස් කාලේ ගත කරලා අවසන් වුණාට පස්සේ අර වස් ආරාධනා කරපු පිරිස ඒ කාලේ රෙදි හිඟයක් තියෙනවා. ඒ නිසා තමයි බොහෝ පිරිසක් ඔය විසි කරලා දාලා තිබ රෙදි කෑලි. ඒවට කියන්නේ පාංශකූල රෙදි කෑලි. මේවා අහුලගෙන ඇවිල්ලා පාංශකූල චීවරයක් කරගන්න. එක්ක සොහොනක විසි කරලා දාලා දෙයක්. මිනියක් කොතලා ගිහිලා දාපු දෙයක්. එක්ක කොහේ හරි විසි කරපු රෙදි කෑල්ල. පාංශකූල කියන්නේ අතහැරලා දාපු විසි කරපු දේ. සොහොනෙම තියෙන එක විතරක් නෙමෙයි. අතහැරලා දාලා විසි කරලා දාලා තියෙන රෙදි කෑලි. මේවෙන් තමයි බොහෝ සිවුරු සකස් කරගත්තේ ඉස්සර රෙදි හිඟ නිසා. බොහෝම ධනවත් පවුල්වල රජ පවුල්වල සිටු පවුල්වල ඒ වගේ අයට තමයි වටිනා සලු පිළි කසී සලු වගේ දේවල් තිබුණේ. එතකොට මේ ස්වාමීන් වහන්සේට හොඳ සිවුරකට අවශ්‍ය රෙදි කඩක් දුර්ලභ රෙදි කඩක් හොයාගෙන මේ අය ගෙනල්ලා පූජා කරා ස්වාමීනි වස් අවසන් වුණාට පස්සේ මෙන්න ඔබ වහන්සේට සිවුරක් කරගන්න අවශ්‍ය හොඳ රෙදි කඩක් තියෙන ඔබ වහන්සේට කැමති විදිහට සිවුරක් සකස් කරගන්න. කැමති නම් අඳන සිවුරක්, කැමති නම් තනිපොට සිවුරක්, කැමති නම් දෙපොට සිවුරක්. උන්වහන්සේ බොහෝම සතුටෙන් මේ චීවරයට අවශ්‍ය මේ දුස්සේ අපි කියමු කටිනෙක් නම් කටින දුස්සේ කියන්නේ රෙදි කඩ පිළිගත්. පිළි අරගෙන උන්වහන්සේගේම නැගණියගේ නිවසට ගිහිලා දුන්නා නැගණිය මට අවශ්‍ය ප්‍රමාණයට මට මෙන්න මේ ප්‍රමාණි සිවුරක් කරලා දෙන්න. මේ රෙදි කඩ හොඳටම ප්‍රමාණවත්. දැන් ඒ රෙද්ද මහන හැටි සිවුර හදන හැටි මේ ස්වාමීන් වහන්සේම බොහෝම ආසාවෙන් මේ සිවුර ගැන නැගණියට කියලා දුන්නා මේ විදිහට මහන්න ඕනේ මේ විදිහට හදන්න ඕනේ මෙහිමයි පඳු පොවන්නේ මේ විදිහටයි සිවුර මහන්නේ මේ විදිහටයි සිවුර සකස් කරන්නේ ඔක්කොම අර නැගණිය මේ ස්වාමීන් වහන්සේගේ උපදෙස් අනුව සිවුර සකස් කරා. සිවුර සකස් කරලා බොහොම සද්ධාවෙන් ගෙනල්ලා ස්වාමීනි මෙන්න ඔබ වහන්සේට අවශ්‍ය විදිහටම මම සිවුර සකස් කරා කියලා උන්වහන්සේට මේ චීවරයත් පූජා කරා. දැන් කාලෙකට දැන් ඔබ සාමාන්‍යයෙන් හිතන්න කෙනෙක් බොහොම ආසාවෙන් යම් කිසි දෙයකට ආසාවෙන් දෙයක් ලබා ගන්නකොට නිදා ගන්න ගියත් ඒක තමයි හිතේ. ඒ වගේ දැන් උන්වහන්සේට නිින්දෙන් පේන්නෙත් අර සිවුර. මේ සිවුර ඇඳගෙන යන හැටි, සිවුරට පඳු පොන හැටි, මේ සිවුර ඇඳලා පිණ්ඩපාත යන හැටි, චාරිකාවේ වඩින හැටි, Tamanට මේ සිවුර හොඳට ගැලපෙනවද? ඒවා තමයි දැන් හිත සිවුරට ඒ තරම් ආසාවකින් තණ්හාවෙන් සිවුරට බැඳුණා. උන්වහන්සේට සිවුර ගෙනල්ලා පූජා කරාට පස්සේ උන්වහන්සේම මොකද කරේ? ගස්වල පොතු මේ පඳු වර්ග ගෙනහල්ලා ඒ කාලේ මේ අද වගේ පඳු කුඩු පැකට් වලින් නෙමෙයි ඒ කාලේ මේ ගස්වල තියෙන පට්ට කොළ වර්ග පොතු වර්ග ගෙනහල්ලා ඒවා තම්බල තමයි ඒ කහට වර්ග වලින් තමයි සිවුරු පඳු ගැහුවේ. ඉතින් උන්වහන්සේ මේ සිවුර පඳු පොවලා තමන්ගේම කුටියේ ඉස්සරහා අවුවට වේලෙන්න දැම්ම. දැන් පඳු ටික ඔක්කොම සිවුරට අල්ලගෙන සිවුර පඳු පොවලා ඉවර වුණාට පස්සේ හෙට වෙනකොට මේක හොඳට වේලිලා තියෙයි. හෙට මම මෙන්න මේ සිවුර තමයි පිණ්ඩපාත යන්න අදින්නේ. දැන් බොහොම ආසාවෙන් සිවුර දැන් වේලෙන්න දාලා සිවුර වේලෙනකන් සැරින් සැරේ සිවුර දිහා බලන. උන්වහන්සේ එදා රාත්‍රී නින්දට ගියේ සිවුර ගැනම හිත. එදා රාත්‍රී උන්වහන්සේට නින්දෙම බඩේ අමාරුවක් ඇති වුණා. එන්නම වේදනාව වැඩි වුණා. අපේ අමාරුවක් දක්වා වර්ධනය වෙන්නේ නැති හේම රාත්‍රී නින්දෙම උන්වහන්සේට වේදනාව දරා ගන්න බැරි වුණා. එහෙම උන්වහන්සේ අපවත් වුණා.
හැබැයි උන්වහන්සේට අපවත් වෙනකොට මරණ මංචකී සිහිවුණේ අනේ මගේ සිවුර කියලා සිවුර තමයි මතක් බලන්න කොච්චර භයානකද කියලා උන්වහන්සේ අපවත් වනාට පස්සේ පසුවදා දැන් ඔන්න ආදාහන කටයුතු පහෝදවදී භික්‍ෂූන් වහන්සේලා ඇවිල්ල බැලුව කුටියේ දොර ඇරල බලනකොට උන්වහන්සේ කුටියම අපවත් වෙලා ආදාහන කටයුතු සිදු කරා. ඒ කාලි ස්වභාවය තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විනේ තියෙන ස්වභාවය යම් කිසි භික්ෂුවක් අපවත් වනාට පස්සේ උන්වහන්සේට උපස්ථායක කෙනෙක් හිටියොත්. ඒ උපස්ථායක ස්වාමීන් වහන්සේට උන්වහන්සේගේ සිවුරු පිරිකර ටික ලැබෙන. ඊළඟට එහෙම කෙනෙක් නැත්නං ඒ ආරාමෙම වැඩඉන්න සංඝයාට සංඝ අවසරෙන් උන්වහන්සේලා ඒ සිවුරු බෙදා හදා ගන්නවා තමන්ට අවශ්‍යනං ගන්නවා නැත්නං ඒව ගබඩාවට යොදෝනෝ. සිවුරු නැති අයට දෙනවා එක් එහෙම නැත්නම් ගබඩාවට දාලා අවශ්‍ය වෙලාවට පරිහරණය කරන. හැබැයි මේ තිස්ස භික්ෂුවගේ සිවුරු ගැන බුදුරජාණන් වහන්සේ දැන් භික්ෂූන් වහන්සේලා උන්වහන්සේගේ ආදාහන කටයුතු කරලා ඇවිල්ලා තිස්ස හාමුදුරුවන්ගේ කුටි ආස් කරලා අර සිවුරු පිරිකර බෙදාගන්න සූදානම් වුණා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේට බුදු ඇසින් උන්වහන්සේට තියෙනවා දිබ්බ සෝත. දිබ්බ සෝත කියන්නේ සාමාන්‍ය මිනිස් කන ඉක්මවාගිය දිව ශක්තිය සත්වයම් පවා කතා කරන දේවල් උන්වහන්සේට ඇහෙනවා. ඈත දෙව්ලොව බඹලව දෙවියම් බ්‍රහ්මයන් කතා කරන දේවල් පවා උන්වහන්සේට අහගෙන ඉන්න පුළුවන් දිවිය මේ කන. ඈත ප්‍රදේශවල භික්‍ෂූන් වහන්සේලා ධර්මසාකච්ඡා කරනවා බුදුරජාණන් වහන්සේ ගන්ධ කුටියේ ඉඳං ඒ දිවිය මේ කනින් දිබ්බ සෝතයෙන් උන්වහන්සේ අහගෙන ඉන්නවා. එවැනි හැකියාවක් බුදුරජාණන් වහන්සේට තියෙන. එදා බුදුරජාණන් වහන්සේට ඇහුණා විලාප දෙන හඬ මේ මගේ සිවුර ගන්න එපා මේක මගේ මේක මට අයිති දේ කියලා කෙනෙක් විලාප නගනවාගේ බුදුරජාණන් වහන්සේට ඇහුණ. උන්වහන්සේ බුදුවැසින් දිවසිම් බැලුවා කවුදම. බලනකොට උන්වහන්සේ දැක්කා අර සිවුරේ මැක්කෙක් දුවනෝ. මේ මැක්කා සිවුර දිගේ දුවනවා මේක මගේ මේක ගන්න එපා මේක මට අයිති දේ කියලා මැක්කෙක් අර සිවුර දිගේ දුවනවා. බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැක්කා මරණ මංචකේ අර සිවුර ගැන ඇතිවෙච්ච ආසාාව නිසා මරණයට පත් වෙලා මැක්කෙක් වෙලා සිවුරම පහළ වුණ. එදා භික්‍ෂූන් වහන්සේලා රැස් කළ බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙන තිස්ස භික්‍ෂුවගේ සිවුරු පිරිකර දින 7ක් යනතක්. කවුරුත් ඒව බෙදා හදාගන්න එපා ඒව හේමම කුටියම තියෙන්න්න අරින්න කිය. නැම් භික්‍ෂූන් වහන්සේලා ඇයි මේ බුදුරජාණන් වහන්සේ තිස්ස හාමුදුරුවන්ට විතරක් අමුතු නීතියක් පැනෙවේ. අනි ස්වාමීන් වහන්සේලා නං අපවත් වන හම උන්වහන්සේලාගේ සිවුරු පිරිකර අපි බෙදාගන්නවන ඇයි මේ තිස්ස හාමුදුරුවන්ට විතරක් කියලා භික්‍ෂූන් වහන්සේලා ඔය ගැන කතාවී හිටිය. දින ගත වුණා 7 වෙනි දවස පහු වෙලා 8 වෙනි දවසේ ධම්සභා මණ්ඩපයේදී බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි අද අර අපවත් වෙච්ච තිස්ස භික්ෂූන් වහන්සේගේ තිස්ස හාමුදුරුවන්ගේ සිවුරු පිරිකර ඔබ වහන්සේලාට අවශ්‍යයි සිවුරු පිරිකර බෙදා හදාගන්න නැත්නම් ඒවා සංඝයා සුදුසු විදිහට ගබඩාවලට දාලා ඒ කුටිය සුද්ධ පවිත්‍ර කරන්න බුදුරජාණන් වහන්සේ අවසර දුන්. ඒ වෙලේ ස්වාමීන් වහන්සේ නමක් අහනවා ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ ඇයි තිස්ස ස්වාමීන් වහන්සේගේ සිවුරු පිරිකර දින 7ක් යනකම් ඒවා බෙදාගන්න නැතුව ඒ කුටියේම තියන්න කියලා තථාගතයන් වහන්සේ දේශනා කරේ. අන්න එතනදී බුදුරජාණන් වහන්සේ සංඝයාට ධම්සභා මණ්ඩපයේදී දේශනා කරනවා මහණෙනි තිස්ස භික්ෂුව බොහොම සීලවන්තයි. හැබැයි ධර්මාවබෝධයක් ලබාගෙන හිටියේ නැහැ. උන්වහන්සේගේ ආසාව තණ්හාව පුදුම ආසාවක් තිබුණේ Tamanට ලැබිච්ච සිවුර ගැන. ඒ සිවුර ගැන ඇතිවෙච්ච ආසාව නිසාම උන්වහන්සේට මරණ මංචකේ පවා අනේ මගේ සිවුර කියලා ඒ සිවුර තමයි සිහිවුනේ. ඒ ආසාාවෙන් උන්වහන්සේ මරණයට පත් වෙලා ඒ සිවුරෙම මැක්කෙක් වෙලා පහළ වුණා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ඒ සිවුර යම් කිසි කෙනෙක් අයිති කරගත්තනම් ඒ කෙනා ගැන තරහෙන් වෛරයෙන් මරණයට පත් වෙලා දුගතිය උපදින්න ඉඩ තිබුණ අපායටම වැටෙන්න ඉඩ තිබ්බ. නමුත් මේ මැක්කට වැඩි ආයුෂ නෑ දවස් 7යි. දින 7කින් මේ මැක්ක මරණයට පත් වෙලා ඔහු සිල් රැකපු කෙනෙක්. ඒ පින මතු වෙලා සුගතිය උපදින. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ඊයේ රාත්‍රී ඒ මැක්කා මරණයට පත් වෙලා දෙව්ලොව පහළ වුණා කිව දෙවි කෙනෙක් වෙලා. එතකොට බලන්න පෘථග්ජනව ජීවත් වීමේ භයානකකම. ආසන්න අකුසලයක් හැටියට මරණ මංචකේ තණ්හාවක් ආසාවක් කෙලෙස් බලවත් වුණොත් තමන් කරපු වින යටපත් කරගෙන
ඒ අකුසලේ මතුවෙන්න පුළුවන්. තිස්ස හාමුදුරන්ට උනේ උන්වහන්සේ හොඳට සීල් රැක්කා. හැබැයි ඒ සීලමේ පින යටපත් වෙලා සෝවාන්වත් වෙලා හිටියේ නැති නිසා සීලමේ පින යටපත් වෙලා අර ආසාව තණ්හාව මුල් වෙලා ඒ සිවුරෙම මැක්කෙක් වෙලා ඉපදුනා. හැබැයි උන්වහන්සේ පින්වන්තයි. උන්වහන්සේ බොහොම සීලවන්ත ජීවිතයක් ගත කරපු කෙනෙක්. ඒ නිසා තමයි දින 7කින් මරණයට පත් වෙලා ඒ පිනෙන් දෙව්ලොව උන්වහන්සේ ඉපදුනේ. හැබැයි අපිට පේනවා මරණාසන්න මොහොතේ ස්වභාවය මරණ මංචකේ පෘථග්ජනව ජීවත් වීම මොනතරම් අනතුරක්ද කොයිතරම් භයානකකමද. ඒ නිසා පින්වතුනි අප්‍රමාදීව ධර්මයේ දියුණු කරගන්න මහන්සියක් ගන්න. අපි දන්නේ නැහැ මරණාසන්න මොහොතේ මොන වගේ කර්මයක් මොන වගේ අකුසලයක් අපිට බලවත් වෙයිද. ඒ මොහොතේ මොන වගේ පරිසරයක් අපිට මුණ දෙන්න සිද්ධ වෙයි. ඔබව ඉස්පිරිතාලයකට ඇතුල් කරා කියලා හිතුව අපි කවුරු හෝ මරණාසන්න කෙනෙක් ලෙඩක් වෙලා අසනීප වෙලා අසාධ්‍ය වෙලා ඉස්පිරිතාලයකට ඇතුල් කරනවා. හැබැයි එතන වෛද්‍යවරු ඔබව වට කරගෙන ප්‍රතිකාර කරනකොට මිසීලා ඊළඟට නොයෙක් විදිහේ අය ඔබ වට කරගෙන එහෙම් බටදායි නහයෙන් බටදායි කටෙන් බටදායි උගුරට මුත්‍රා බටදායි මේ විදියට එහෙම් මෙහෙන් කටු ගහනවා බටදානවා පපෝ තලනවා එක පත පිරිමදිනවා එහෙට මෙහෙට හරවනවා කොන්දට ගහනවා මේ වගේ සමහරලාවට වමන යනවා ලෙඩෙක් අසනීප වෙලා අසාධ්‍ය වෙලා මරණාසන්න වෙච්ච වෙලාවක ඒ මොහොතේ ඔබට ධර්මයේ සිහි කරගෙන හිත පිහිටවාගෙන බුදුගුණ සිහිකරගෙන ධර්මයේ සිහිකරගෙන අනිත්‍ය මෙනෙහි කරගෙන ධර්මාවබෝධයට හිත පිහිටෝනවා කියන්නේ ඒ මොහොතේ විශාල සටනක්. කෙලෙස් එක්ක ඇතිවන සටනක්. මොකද මරණාසන්න මොහොත කියන්නේ බොහෝ වෙලාවට පිය තැති ගැනීම බහුලව බලවත් වෙන වෙලාවක්. ඒ නිසා පින්වතුනි අප්‍රමාදීව ධර්මයේ දියුණු කරගන්න මහන්සියක් ගන්න.